නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් අභිධර්ම පිටකයට අදාළ මාතෘකා පිළිබඳවයි මේ මාතිකා වැඩසටහන ඔස්සේ අපි විශේෂයෙන් හඳුනා ගන්නට යෙදෙන්නේ. ධම්මසංගණි ප්‍රකරණයෙහි දැක්වෙන එම මාතෘකාවන් සමස්ත අභිධර්ම පිටකය පුරාවටම විහිදී පවතිනවා. ඒ මාතෘකා විවරණය කර ගැනීමේදී පළමුව අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ තික මාතිකා කියලා කියන්නේ මාතෘකා තුනේ කොටස්. ඒ කියන්නේ මාතෘකා තුනක එකතුවක් තමයි තිකයක් කියලා කියන්නේ. මේ තික තමයි අපි කතා කරමින් ඉන්නේ. තික මාතෘකා පිළිබඳව තමයි අපි විශේෂයෙන් හඳුනා ගනිමින් යෙදෙන්නේ. එතකොට අපි පසුගිය දේශනාව තුළ මිච්ඡත්ත නියත ධර්මයන්, සම්මත්ත නියත ධර්ම සහ අනියත ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. එතකොට ඒ පිළිබඳව පැහැදිලි කිරීමේදී විශේෂයෙන්ම අපැහැදිලි තැන් පිළිබඳව, අපැහැදිලි තැනක් පිළිබඳව මම හිතනවා ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. නිර්වාණය නැතිනම් අසංකත ධාතුව ඇයි අනියත ධර්මයක් හැටියට දක්වන්නේ කියලා. එතකොට දැන් නියති ධර්ම පිළිබඳව අප දක්වනකොට නියති ධර්ම කොටස් දෙකයි. ඒ තමයි මිච්ඡත්ත නියත සහ සම්මත්ත නියත කියලා කියන්නේ. එතකොට මිච්ඡත්ත නියත සහ සම්මත්ත නියත කියනකොට මිච්ඡත්වයට නියත වුණ ධර්ම හැටියට අපි හඳුනාගත්ත අනන්තරී අකුසල කර්ම සහ නියත මිච්ඡා දිට්ඨිය කියන දේවල් මේක අනිවාර්යයෙන්ම මිච්ඡත්වයට යන දේවල්. සම්මත්ත නියත ධර්මයන් පිළිබඳව අපි හඳුනා ගැනීමේදී අපි තේරුම් ගත්ත මොනවද සම්මත්වයට නියත ඒ චත්තාරි මග්ගානි නැතිනම් සතර මාර්ගයන් අපරියාපන්න මාර්ගයන් පිළිබඳව චත්තාරෝ මග්ගා අපරියාපන්නා කියලා සතර අපරියාපන්න මාර්ගය කියන එක පිළිබඳව හඳුනාගත්ත මේ ධර්ම තමයි සම්මත්ත නියත ධර්මය. එතකොට මිච්ඡත්ත නියත උනේ මිච්ඡත්වයට නියත උනේ පංචානන්තරිය ආදී අකුසල කර්ම මිච්ඡා දිට්ඨිය කියන දේ. සම්මත්වයට නියත උනේ ඒ චත්තාරෝ මග්ගා අපරියාපන්නා කියන සතර මාර්ග අපරියාපන්නෝ සතර මාර්ග ටික. එතකොට දැන් සම්මත්වයට නියත වෙන්නේ මාර්ගය. ඒ කියන්නේ මේ මාර්ගය කෙනෙක් ඉපදුවා කියලා කියන්නේ එයා ඒකාන්තයෙන් ඵලයට පත්වනවා කියන එක. ඒ නිසා තමයි ඒක සම්මත්වයට නියතියක් හැටියට දක්වන්නට යෙදුනේ. එතකොට ඒක සම්මත්වයට නියතියක් ලෙස දක්වනවා වගේම අනිකුත් ධර්ම ටික තමයි එතකොට අනියත ධර්ම හැටියට සංග්‍රහ කරන්නට යෙදුනේ. මොනවාද? ඒ ටික හැරුණකොට අවශේෂ වූ කුසල කුසල ව්‍යාකෘත ධර්ම කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මත් ඒ වගේම සියලුම රූපයත් නිර්වාණයත් කියන දේ. ඒකට ප්‍රශ්නය කෙනෙකුට ඇතිවීම සාධාරණයි. ඇයි නිර්වාණය අනියතයි කියලා කියන්නේ? අනියතයි කියන එකේදී දැන් අපි තේරුම් ගන්නට ඕනේ මේ එක නියතියක් ලෙස ප්‍රකාශයටපත් කරන්නට බැරි බව. සම්මයත්වෝ මිච්ඡත්වයට නියතියක් ලෙස. එතකොට නිර්වාණය කියලා කියන්නේ ඒ නිරෝධ ධාතුව. එතකොට මේ නිරෝධ ධාතුව පිළිබඳව අපි කතා කරනකොට ඒක තුල මාර්ගයට අදාළ වෙන අංග ඇත්තෙත් නැහැ. මිච්ඡත්වයට අදාළ වෙන අකුසල පාක්ෂික පැත්තට අදාළ වෙන ධර්ම ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ ධර්ම දෙකම එතන නොපවත්නා නිසා ඒ වගේ නියතියක් එතන දකින්නට නැති නිසා ඒකට කියනවා අනියතයි කියලා. ඒ කියන්නේ දැන් එක පාරක් තියෙනවා. මේ පාරේ ගියොත් ඒ අනිවාර්යයෙන්ම වෙන දිහාවකට නොගොස් ඒ පාරේ ගියොත් අනිවාර්යයෙන්ම හොඳ තැනකට යනවා. අපි හිතමුකෝ මෙහි අනුරාධපුරේ ඉඳලා අපි කොළඹට යනකොට ඒ පාරේ ගියොත් අනිවාර්යයෙන්ම කොළඹට යනවා. වගේම අනුරාධපුරේ ඉඳලා නුවර පාරේ ගියොත් වෙන කොහෙවත් යන්නේ නැතුව අනිවාර්යෙන් ඒ කෙනා නුවරට යනවා. එතකොට මේ දෙක තමයි නියති ධර්ම. මේ මාර්ගයේ යනවා කියන එක අනිවාර්යෙන් නියතියක්. නුවරට යනවා කියන එක. මේ මාර්ගයේ ගියොත් කොළඹට යනවා කියන එක අනිවාර්යෙන් නියතියක්.
එතකොට දැන් හිතන්නකෝ සම්‍යත්වයට නියත පැත්තකට ගියා කියලා. සම්‍යත්වයට නියත පැත්ත ඒ මාර්ගයේ ගියා. එතකොට එයාට ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙනවානේ. එතකොට ඵලයට පත්වන පුද්ගලයෙකුට අපි කියනවා පරියාපන්න භූමියෙහි වාසය කරනවා. එයා අසංකතයේ සාක්ෂාත් කළ කෙනෙක්. එතකොට අසංකතයේ සාක්ෂාත් කරපු මේ පුද්ගලයා තව තැනකට නියතියක් ඇත්තේ නැහැනේ. ඒ පුද්ගලයා තව මාර්ගයකටපත් වෙනවා කියලා මාර්ගයකටපත් වීමක් කියන තැනක නියතියක් ඇත්තේ නැහැ. නිසා නිරෝධය කියන දේ අසංකතය කියන දේ තව නියතියක් නොවන නිසා තමයි ඒක අනියතයක් හැටියට කියන්නේ. නියත නොවන නිසා අනියතයි කියලා කියනවා. එතකොට ඒ නිර්වාණයෙහි අසංකත ධාතුවේහි තියෙන අනියත බවත් කර්මයේහි තියෙන අනියත බවත් කියන එක පිළිබඳව අපි හඳුනා ගන්නට ඕනේ, වෙන් කර ගන්නට ඕනේ. දැන් කර්මය අනියතයි කියනකොට අවශේෂ කුසල අකුසල ධර්ම අනියතයි කියලා කියනකොට ඒක විපාක පිණිස පැමිණෙන්නත් පුළුවන්, නොපැමිණෙන්නත් පුළුවන්. ඒක නියතියක් ඇත්තේ නැහැ අනිවාර්යයෙන්ම පැමිණෙනවා කියලා. ඒක එහෙමම වෙනවා කියලා නියතියක් නැහැ. එතකොට එතන යම් අවිනිශ්චිත බවකින් අනියත කියන දේ පිළිබඳව කතා කරන ස්වභාවයක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් අසංකතය කියලා කියන්නේ එතන අවිනිශ්චිත බවකින් ලබා ගන්න දෙයක් නෙමෙයි. මේ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කර ගැනීමේදී අපි හඳුනා ගන්නට ඕනේ අවිනිශ්චිත භාවයට වඩා එතනදී කතා කරන්නේ ඒක සම්‍යත්වයට සහ මිච්ඡත්වයට නියත නොවන අනියත ධර්මයක් හැටියට. සම්‍යත්වයට ඒකට නියතව යන දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම මිච්ඡත්වය අදාළ කරගෙන ඒට අනුරූපීව යන නියතියකුත් නෙමෙයි. ඒ නිසා මිච්ඡත්වයට හෝ සම්‍යත්වයට අදාළ කරගෙන නොයන නිසා තමයි ඒක අනියතයි කියලා කියන්නේ. එතකොට නිර්වාණය අනියත ධර්මයක් හැටියට දක්වන්නේ ඒක මිච්ඡත්වයට හෝ සම්‍යත්වයට අදාළ නොවන නිසා. ඒ නිසා තමයි ඒක අනියත ධර්මයක් හැටියට දක්වන්නේ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා ප්‍රශ්නයක් හැටියට ඒක යොමු තිබෙන බව දැනගන්නට ලැබුණා. මේ නිර්වාණය ඇයි අනියත හැටියට තිබෙන්නේ කියන කාරණාව. ඒකට අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තිබෙන ත්‍රිකය තමයි ආරම්මන ත්‍රිකය නැතිනම් මග්ගාරම්මන ත්‍රිකය පිළිබඳව. ඒ තමයි මග්ගාරම්මන ධම්මා. ඒ වගේම මග්ග හේතුකා ධම්මා, මග්ගාධිපතිනෝ ධම්මා කියන මේ ධර්ම තුන. මග්ගාරම්මන, මග්ග හේතුක, මග්ගාධිපති. එතකොට මේක ඊටාම වැදගත්. මග්ගාරම්මන, මග්ග හේතුක, මග්ගාධිපති මේ ධර්ම තුනක් තිබෙනවා. මේක තමයි මේ ත්‍රිකය. නැතිනම් මාත්‍රිකා තුන. ඒ තමයි මග්ගාරම්මන ධර්මය, මග්ග හේතුක ධර්මය, මග්ගාධිපති ධර්මය. ධර්ම තුනයි. මග්ගාරම්මන ධර්ම, මග්ග හේතුක ධර්ම, මග්ගාධිපති ධර්ම. එතකොට මොනවද මේ කියන මග්ගාරම්මන ධර්ම? මග්ග කියලා කියන්නේ මාර්ගයට කියන එක අපි දන්නවනේ. එතකොට ලෝකෝත්තර මාර්ගය තමයි මෙතනදී අදහස් කරන්නේ. නැතිනම් ලෝකෝත්තර මාර්ගය තමයි මෙතනදී මේ විදිහට විවරණය කෙරෙන්නේ. එතකොට ඒ මග්ගාරම්මන කියනකොට මොනවද මේ මග්ගාරම්මන ධර්ම බවට පත්වන්නේ? අරිය මග්ගං ආරබ්භ යේ uppajjanti චිත්ත චේතසිකා ධම්මා. අරිය මග්ගං ආරබ්භ යේ uppajjanti චිත්ත චේතසිකා ධම්මා. ආර්ය මාර්ගය අරඹයා යම් චිත්තචෛසික ධර්මතා ටිකක් උපදිනවා නම් ඉමේ ධම්මා මග්ගාරම්මන මේ ධර්මයෝ තමයි මග්ගාරම්මන ධර්මය. එතකොට මොනවද මේ මග්ගාරම්මන ධර්ම කියලා කියන්නේ? අරිය මග්ගං ආරබ්භ ආර්ය මාර්ගය අරඹයා ආර්ය මාර්ගයේ ඉපදවීම පිණිස යේ උපජ්ජන්ති චිත්තචෛසිකා ධම්මා යම් චිත්තචෛතසික ධර්මතා ටිකක් කෙනෙක් උපදවනවා නම් භාවිත කරනවා නම් ඉමේ ධම්මා මග්ගාරම්මන මේ ධර්මය තමයි මග්ගාරම්මන කියලා කියන්නේ. කියන්නේ දැන් සෝවාන් මාර්ගයේ ඉපදවීම පිණිස කෙනෙක් යම් සිතක් උපදවනවා නම් ඒ සෝවාන් මාර්ගය ඉපදවීම පිණිස සෝවාන් මාර්ගය අරඹයා යම් සිතක් භාවිත කරනවා නම් ඒක තමයි මේ මග්ගාරම්මන ධර්ම කියලා කියන්නේ. ඒකයි අරිය මග්ගං ආරබ්භයේ උපජ්ජන්ති චිත්තචේතසිකා ධම්මා කියලා ඒ පිළිබඳව හඳුන්වන්නට යෙදුනේ. එතකොට අපිට දකින්නට පුළුවන් මොනවද
මේ කියන මග්ගාරම්මන ධර්ම කියන එක අට කතා කාණ්ඩයේදී විග්‍රහ කරනවා. කාමාවචර කුසලතෝ චත්තාරෝ. එතකොට කාමාවචර කුසල වශයෙන් ගත්තාම චත්තාරෝ ඥාන සංපයුක්ත චිත්තුප්පාදා. ඥාන සංප්‍රයුක්ත චිත්තෝත්පාද සිත් හතරක් තියෙනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික කියන සිත් දෙකත් උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික කියන සිත් දෙකත් විදිහට කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන සංප්‍රයුක්ත චිත්තුප්පාද. කාමාවචර කුසල පැත්තෙන් ගත්තාම මේ විදිහේ සිත් හතරක් තියෙනවා ඥාන සංප්‍රයුක්ත සිත්. කිරියතෝ චත්තාරෝ ඥාන සංප්‍රයුක්ත චිත්තුප්පාද. ක්‍රියා විදිහට ගත්තාමත් ක්‍රියාසිත හතරක් තියෙනවා ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත හතර. එතකොට සිත් පිළිබඳව ඔබ දන්න නිසා මුලින් පැහැදිලි කරගෙන තියෙන නිසා අපිට අර කාමාවචර සිත් ටිකේම ක්‍රියාසිත ටික කාමාවචර මහා ක්‍රියාසිත ටික හම්බෙනවනේ. ඒ ක්‍රියාසිත ටිකේ තියෙන හතර තමයි මේ කතා කරන්නේ. ඉමේ ධම්මා සියා මග්ගාරම්මන. මේ ධර්මයෝ මාර්ගය අරමුණු කොට පවත්වන්නා වූ ධර්මයෝ. මේ ධර්මයෝ මාර්ගය අරමුණු කොට පවත්වන්නා වූ ධර්මයෝ. න මග්ග හේතුකා. එතකොට මේ ධර්මයෝ නැතිනම් මේ සිත් හතර මග්ග හේතුක වෙන්නේ නැහැ. අපිට මග්ග හේතුක කියන එක වෙනම හඳුනා ගන්නට පුළුවන්. දැනට ඔබ නිකන් දල වශයෙන් ඔබේ සිහියේ රඳවා ගන්නකෝ. මේ දේවල් මග්ග හේතුක වන්නේ නැහැ කියන එක. සියා මග්ගාධිපතිනෝ. එතකොට මග්ගාධිපති වන අවස්ථා තිබෙනවා. සියා මග්ගාධිපතිනෝ මග්ගාධිපති වන අවස්ථා තිබෙනවා. සියාන වත්තබ්බා මග්ගාරම්මනාතිපි මග්ගාධිපතිනෝ තිපි. ඇතැම් අවස්ථාවකදී මේකට නොකිය යුතුයි මග්ගාරම්මන කියලා හරි මග්ගාධිපතිනෝ කියලා හරිත් නොකිය යුතු අවස්ථාවක් තියෙනවා. එතකොට සිත් 8ක් පිළිබඳව මේ කතා කරන්නේ. මොනවද මේ සිත් 8? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික සහ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික කියන කුසල් සිත් හතරත් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික සිතේ ක්‍රියාසිත දෙක ඒක හඳුන්වන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික ක්‍රියා කියලාමයි. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික ක්‍රියා කියන මෙන්න මේ සිත් 8 කුසල වශයෙන් 4යි ක්‍රියා වශයෙන් 4යි. මෙන්න මේ සිත් 8 තමයි ඉමේ ධම්මා සියා මග්ගාරම්මන. මග්ගාරම්මන ධර්මයෝ කියලා කියන්නේ. මාර්ගය අරමුණු කරන ධර්මයෝ. දැන් මේ අට ඥාන සංප්‍රයුක්ත චිත්තුප්පාදා. මේ ඥාන සංප්‍රයුක්ත චිත්තෝත්පාද 8 සෙක්ඛා සෙක්ඛානං අත්තනා පටිවිද්ධ මග්ගාන සෛක්ෂ අසෛක්ෂ අයට සෛක්ෂ අසෛක්ෂ අයට සේක සහ අසේක පුද්ගලයන්ට අත්තනා පටිවිද්ධ මග්ගානම් පච්චවෙක්ඛන කාලේ. එතකොට තමන් ලබාගත් මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමන් ලබාගත් මාර්ගය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනකොට මග්ගාරම්මන බවට පත් වෙනවා. තමන් උපදෝගත්ත තමන් ලබාගත් මාර්ගය පිළිබඳව නැවත ආවර්ජනා කරනකොට ඒ ලබාගත් මාර්ගය පිළිබඳව අරමුණු කරලානේ ආවර්ජනා කරන්නට ඕනේ. එතකොට ඒ ආවර්ජනා කරනකොට ඒ පිළිබඳව ඒ ආවර්ජනා කිරීමේදී ඒ සිතට කියනවා මග්ගාරම්මනයි කියලා. මාර්ගය අරමුණු කොට තියනවා. ඒ හිතෙන් අරමුණු කරගන්නේ මාර්ගය. දැන් ඕනෑම සිතක් ඉපදවීමේදී මාර්ගය නැතුව සිතක් උපදින්නේ නැහැනේ. අරමුණක් නැතුව සිතක් උපදින්නේ නැහැ. ඕනෑම සිතක් උපදින්නේ අරමුණක් ග්‍රහණය කරගෙන තමයි. ආරම්මන ග්‍රහණයක් ඇති. ආරම්මණයක් නැතුව කිසිම සිතක් උපදින්නේ නැහැ. එතකොට ආරම්මණය කියන දේ අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. විවිධ ආරම්මන ගන්නවා සිත. රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. එතකොට එක එක අරමුණු ගන්නවානේ. එතකොට මාර්ගය අරමුණු කරනවා. යම් සේක පුද්ගලයෙක් හෝ අසේක පුද්ගලයෙක් තමා ලබාගත් මාර්ගය පිළිබඳව
ඒ උපදවපු මාර්ගය පිළිබඳව ආවර්ජනා කරනවා. එතකොට අන්නේ ආවර්ජනා කරනකොට ඒ ආවර්ජනා චිත්තය නැතිනම් ඒ සිත පිළිබඳව නැවත මානසිකාරය කරනකොට එතන ඒ සිතේ අරමුණ වෙන්නේ මොකද්ද? ඒ අරමුණ වෙන්නේ තමන් වහන්සේ උපදවන ලද ඒ මාර්ගය. ඒ නිසා තමයි ඒ සිතට කියන්නේ මග්ගා රම්මනයි කියලා. මාර්ගය අරමුණු කොට පවතිනවා කියන දේ. එතකොට මග්ගේන පන අසහජාතත්තා න මග්ග හේතුකා. මග්ග හේතුකයි කියලා කියන්නේ මාර්ගයට හේතු වන දේවල්. ලෝකෝත්තර මාර්ගයක් උපදිනකොට මාර්ගසිතක් උපදිනකොට ඒ මාර්ග අංග ටිකට උපකාර වන අනිත් දේවල් තමයි මග්ග හේතුක කියලා කියන්නේ. එතකොට දැන් මේ අරමුණු කරන්නේ ඊට පස්සේ සිතකින්නේ. එතකොට ඒ සිතේ මේ මාර්ගාංග ටික යෙදිලා තියෙනවා කියන එක නෙමෙයි නේකින් කියන්නේ. අන්න ඒ නිසා කියනවා මේකත් එක්ක එකට මාර්ගය යෙදිලා නැහැ අසහජාතයි. සහජාත නැහැ. එකට ඉපදිලා නැහැ අසහජාතත්තාන මග්ග හේතුක. ඒ නිසා මේවා මග්ග හේතුකයි කියලා කියන්නේ නැහැ. ඒ වගේම අත්තනා පටිවිද්ධ මග්ගං ගරුං කත්තා පච්චවෙක්කන කාලේ ආරම්මනාධිපති වශයෙන්. එතකොට තමන් උපදෝගත් ඒ ඵලය නැතිනම් තමන් උපදෝගත් මාර්ගය ගරු කරගෙන ඒ පිළිබඳව නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී ආරම්මණය අධිපති භාවයට පත්වන නිසා මග්ගාධිපතිනෝ කියලා කියනවා. මග්ගාධිපතිනෝ කියලා කියනවා. ඒ වගේම මේ සිත් වලින් වෙනත් ධර්ම අරමුණු කරනකොට වෙනත් දේවල් අරමුණු කරනකොට ඒ බඳු අවස්ථාවලදී ඒක නොකිය යුතුයි. කිසිම විදිහකින් මේක මාර්ගය අරමුණු කරන දෙයක් මග්ග හේතුක වන දෙයක් නැතිනම් මග්ගාධිපතිනෝ කරන දෙයක් කියලා නොකිය යුතුයි. එතකොට මේ මග්ගා රම්මන කියනකොට ඒවා මාර්ගය අරමුණු කොට පවත්නා දේවල්. එතකොට දැන් මාර්ගය අරමුණු කොට පවත්නා මේ අට පිළිබඳව කතා කරනකොට කාමාවචර කුසල වශයෙන් හතරකුත් කාමාවචර ක්‍රියා වශයෙන් හතරකුත් අටක් තමයි කතා කරන්නේ. එතකොට කුසල වශයෙන් හතරක් යෙදෙනකොට අපි ගත්තාම රහතන් වහන්සේට කාමාවචර කුසල වශයෙන් යෙදෙන්නේ නැහැ. හැබැයි සෝවාන් මාර්ගයේ උපදින්නට පෙර ආතුව ඒ මාර්ගය අරමුණු කරමින් යම් සිතක් උපදිනවා නම් ඒ උපදින සිත කාමාවචර භූමියේහි උපදින මහා කුසල චිත්තයක් ඥාන සංප්‍රයුක්ත කුසල සිතක්. සෝවාන් ඵලයටපත් වුණ ආර්යයන් වහන්සේ සකුදාගාමි ඵලයටපත් වීම පිණිස යම් කිසි විදිහකින් යම් සිතක් උපදවනවා නම් එතනද ඒ සිත උපදින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට මෙතනදී විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ කාමාවචර කුසල චිත්තයන් මාර්ගය අරමුණු කරගෙන පවතිනවා කියලා. මාර්ගය අරමුණු කරගෙන පවතිනවා. මාර්ගය උපදවන්නට මාර්ගය අරමුණු කරමින් පවතින්නට පුළුවන්කම තියෙනවා කාමාවචර කුසල චිත්තයන්. ඒක මේ ආර්යයන් වහන්සේ නමකටත් ඒ වගේම ඒ සෝවාන් මාර්ගයේ උපදවන කෙනෙකුටත් ඒක කරන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා මේ දේවල් වලට කියනවා මග්ගා රම්මනයි කියලා. මාර්ගය අරමුණු කරගෙන පවතිනවා කියලා. එතකොට මෙන්න මේ මග්ගා රම්මන ධර්ම පිළිබඳව විමසා බලනකොට අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මොනවද මේ මග්ගා රම්මන ධර්ම කියලා කියන්නේ? එතකොට මග්ගා රම්මන ධම්මා කියනකොට සෝවාන් මාර්ගයේ අරමුණු කොට තියෙන සෝවාන් පුද්ගලයාගේ මනෝද්වාරා වජ්ජනයක් තියෙනවා නම් යම් මනෝද්වාරා වජ්ජන සිතක් තිබෙනවා නම් ඒ මනෝද්වාරා වජ්ජන සිතත් ඒ වගේම ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතරත් ඊට පස්සේ අභිඥා ආදී උපදවන ඒ කුසල් සිත් කුසල චිත්තේනොත් මේ කියන මෙන්න මේ සිත් 6 ආවර්ජනා කරන සිත ඒ වගේම මහා කුසල් සිත් 4 වගේම අභිඥා පාදක නැතිනම් අභිඥා උපදවන මේ කුසල් සිතේ කියන මේ සිත් 6ත් ඒ වගේම සකදාගාමි ආරයන් වහන්සේ සෝවාන් සකදාගාමි මාර්ග සිත් දෙක අරමුණු කරන ඒ මනෝද්වාරා වජ්ජන සිතත් ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් 4ත් කියන මේ සිත් ටික ඒ වගේම අභිඥා කුසල් සිත කියන දේත්
අනාගාමී ආර්යයන් වහන්සේ සෝවාන් සකදාගාමී අනාගාමී කියන මාර්ග අරමුණු කරන අවස්ථාවල, ඒ කියන්නේ තමන් උපදෝගත්ත දේත් උපදවන්නා වූ දේත් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ බඳු අවස්ථාවල උපදින්නා වූ සිතත් කියන මෙන්න මේ ආකාරයට උපදින චිත්තය. ඊට පස්සේ රහතන් වහන්සේ මාර්ගසිත හතරම අරමුණු කරමින් උපදවන්නා වූ ක්‍රියාචිත්තය. එතකොට අභිඥා සිතයි කියන මෙන්න මේ අභිඥා සිතත් ආවර්ජනා සිතත් ක්‍රියාසිත හතරත් කියන මේ සිත් හයම මේ ආකාරයට උපදවපු මේ සිත් ටික ඔක්කොම කියන්නේ කුමක් කියලාද? මග්ගාරම්මන ධර්ම. මාර්ගය අරමුණු කොට පවත්නා ධර්ම කියලා. මාර්ගය අරමුණු කොට පවත්නා ධර්ම. එතකොට අපි දන්නවා සෝවාන් මාර්ගයේ ඉපදවීම පිණිස යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගය අරමුණු කරගෙන උපදවන කුසල් සිත් ටික තියෙනවා නම් මෙන්න මේ කුසල් සිත් ටිකත් ඒ වගේම ඒ ආවර්ජනා කරන ආවර්ජනා චිත්තයත් ඒ වගේම අභිඥා පාදක චිත්තයත් කියන මෙන්න මේ සිත් ටික තියෙනවා නම් මේ සිත් ටික සියල්ලක්ම අයිති වෙනවා මග්ගාරම්මන ධර්ම හැටියට. සකුදාගාමී ආර්යයන් වහන්සේ සෝවාන් මාර්ගය ආවර්ජනා කරන මොහොතේදීත් ඒ වගේම සකුදාගාමී මාර්ගය ආවර්ජනා කරන මොහොතේදීත් අනාගාමී මාර්ගය උපදවන්නට උත්සාහවත් වන මොහොතේදීත් ඒ උපදවන්නා වූ චිත්තයන් පිළිබඳව ආවර්ජන චිත්තයන් පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අනාගාමී ආර්යයන් වහන්සේත් ඒ විදිහට ආවර්ජනා කරන ආවර්ජනා චිත්තය ක්‍රියා චිත්තයන් සහ විඥා පාදක කුසලයයි කියන මේ ආකාරයේ පවත්නා සිතුත් රහතන් වහන්සේ අභිඥා පාදක සිත සහ ආවර්ජනා සිත සහ ක්‍රියා සිත් හතර කියන මේ සිත් ටික සියල්ලක්ම පොදුවේ ගත්තාම හඳුන්වනවා මාර්ගය අරමුණු කරන්නට පුළුවන් මාර්ගය අරමුණු කොට පවත්නා ධර්මය කියලා. එතකොට ඒ මග්ගාරම්මන ධර්මය කියලා කියන්නේ යම් සිතකින් ලෝකෝත්තර මාර්ගය අරමුණු කරමින් සිත් පවතිනවා නම් සිත් උපදවනවා නම් ඒ තමයි හඳුන්වන්නේ මග්ගාරම්මන ධර්ම කියලා. එතකොට මම හිතනවා මග්ගාරම්මන කියන කොටස ඔබට පැහැදිලි ඇති කියලා. පොදුවේ ගත්තාම මෙතනදී යම් මට්ටමකින් මේවර තේරෙන්නේ නැත්නම් මේ පාඩමුත් එක්ක පාඩමක් විදිහට තමයි මේ ටික කතා කරන්නට වෙලා තියෙන්නේ. මේවා හඳුන්වන්නට වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට ඇතැම් විටක යම් අපැහැදිලි බවක් දැනෙන්නට පුළුවන්. නමුත් ඇත්තටම සමස්තයක් විදිහට ඔබ පොදුවේ අරගෙන දැනගන්න. යම් කාමාවචර කුසල හෝ ක්‍රියා හෝ මහා කුසල සිත් ඥාන සංප්‍රයුක්ත කුසල සිත් හතරෙන් හෝ ඒ ක්‍රියාසිත හතරෙන් හෝ මාර්ගය අරමුණු කරනවා නම් අන්නේ මාර්ගය අරමුණු කරමින් පවත්නා වූ සිත තමයි ඥාන සංප්‍රයුක්ත වුණේ සිත් 8 තමයි මාර්ගය අරමුණු කරන්නා වූ සිත් කියන්නේ කියලා. ප්‍රධාන වශයෙන් ඒක මතක තියාගන්න. එතකොට යම් සිතකින් මාර්ගය අරමුණු කරනු ලබන්නේ නම් ඒ සිත් තමයි මග්ගා රම්මන ධර්ම කියලා කියන්නේ. ඒ මග්ගා රම්මන ධර්මය. ඒ වගේම අපිට ඊළඟ කරුණ විමසා බලන්නට පුළුවන්කම තියෙනවා මොනවාද? කතමේ ධම්මා මග්ග හේතුකා. මග්ග හේතුක ධර්මය මොනවාද? මග්ග හේතුක ධර්මය. ආර්ය මග්ග සමංගිස්ස ආර්ය මාර්ගයෙන් යුක්ත කෙනෙකුට. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ උපදවලා තියෙන්නේ. ආර්ය මාර්ගයේ ලැබපු කෙනෙකුට. මග්ගංගානි ඨපෙත්වා තං සම්පයුත්තෝ යම්කිසි අවස්ථාවක මාර්ගසිත උපදිනවා නම් මේ උපදින මාර්ගසිතේ මාර්ග අංග ටික අතහැරලා මාර්ග අංග ටික අතහැරලා ඒහා සංප්‍රයුක්ත වන සංප්‍රයුක්තය කියන්නේ ඒහා එකට යෙදිලා තියෙන අනික් ධර්මතා ටික වේදනා සංඥා සංස්කාර විඥාන කියන අනිකුත් ස්කන්ධ ටික නැතිනම් අනික ඒ සිත සහ අනිකුත් චෛතසික ධර්මතා ටික මොන ටිකට අමතරවද මාර්ගාංග ටිකට අතහැරලා දැන් ලෝකෝත්තර මාර්ගයේ උපදවන අවස්ථාවේ මාර්ගසිතේ මාර්ග අංග ටික තියෙනවානේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තාජිය මේ විදිහට අංග ටික තියෙනවානේ. එතකොට මෙන්න මේ මාර්ග අංග ටික මෙතන මේ සිතේ තියෙන මාර්ග අංග ටික අතහැරලා ඒ සිතේ තියෙන අනික් චෛතසික ධර්ම ටික විඥාණය මෙන්න මේ ධර්මයෝ ඒ සිතේ මාර්ගය කියන මාර්ග අංග ටික පවතින්නට හේතු වන දෙන්නේ.
දැන් සිතක් නැතිව මාර්ගාංග ටිකක් විතරක් තනියම තියෙන්න පුළුවන්ද? සිතක් නැතුව සම්මා දිට්ඨිය නැමැති දේ විතරක් තියෙන්න පුළුවන්ද? සම්මා සංකප්පේ විතරක් තියෙන්නට පුළුවන්ද? සම්මා වාචා කම්මන්තා ජීවාදී තියෙන්නට පුළුවන්ද? වායාම සති සමාධි ආදී තියෙන්නට පුළුවන්ද? සිතක් නැතුව මේ අංග මෙතන යෙදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සිතක තමයි අංග යෙදෙන්නේ. සිතක තමයි අංග යෙදෙන්නේ. එතකොට එහෙනම් මේ සිත හේතුයි අර අංග ටික පවතින්නට. වේදනාවක් නැතුව මේක පවතින්නේ නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාවක් නැතුව මාර්ගාංග ටික පවතින වේදනාවක් තියෙනවා. හඳුනා ගැනීමක් නැතුව පවතින්නේ නැහැ. ඒ වගේම අනිකුත් චෛතසිකයන් නැතිව එතන මේ ධර්මයේ පවතින්නේ නැහැ මාර්ගාංග ටික. ඒ නිසා තමයි ඒ අනික් ධර්මයන් හඳුන්වනවා මග්ග හේතුක ධර්මයෝ කියලා. ඒ අනික් ධර්මය හඳුන්වනවා මොකක් කියලාද? මග්ග හේතුක ධර්මයෝ. මාර්ගාංග ටික පවතින්නට හේතු වන නිසා ඒක මග්ග හේතුකයි කියලා කියනවා. මාර්ගාංග ටික පවතින්නට උපදින්නට හේතු වන නිසා මග්ග හේතුක ධර්මය. එතකොට අරිය මග්ග සමංගිස්ස සම්මා දිට්ඨි මග්ගෝචේව හේතුච. ආර්ය මාර්ගයෙන් යුක්ත කෙනාට සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක මාර්ගයක් වෙනවා. ඒක අනික් අංගයන්ට හේතුව බවටත්පත් වෙනවා. ඒ නිසා මාර්ගයත් වෙලා හේතුව බවටත්පත් වෙනවා සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨින් තපෙත්වා තං සම්පයුත්තෝ සම්මා දිට්ඨිය අතහැරලා සම්මා දිට්ඨියත් එක්ක තියෙන වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ටිකට කියනවා මග්ග හේතුක ධර්ම කියලා. එතකොට මෙන්න මේ ආකාරයට එකක් ගානේ අපි අරගෙන බැලුවත් මාර්ග අංගය කියන දේ මාර්ගයත් වෙනවා මග්ග හේතුකත් වෙනවා. මාර්ගයත් වෙනවා හේතුත් වෙනවා. ඒක අනිත් ධර්මයන්ගේ පැවැත්මටත් උපකාර වෙලා හේතු වෙලා තියෙනවා. ඒක මාර්ගයත් වෙලා තියෙනවා. එනිසා ඒවා මාර්ගත් වෙනවා හේතුගත් වෙනවා. දැන් වේදනා ස්කන්ධය ගත්තාම මේ හිතේ තියෙන වේදනාව කියන චෛතසිකය ඒක මාර්ගය නෙමෙයිනේ. ඒක සෑම සිතකම යෙදෙන වේදනාවක්. ඒතර මෙතනත් වේදනාව කියන දේ යෙදෙනවා. ඒත් වේදනාව කියන චෛතසික ධර්මය ඒක යෙදෙන්නේ නැහැ සම්පූර්ණම මාර්ගාංගයක් විදිහට. මාර්ගාංගයක් විදිහට යෙදෙන්නේ නැතුව එතන යෙදිලා තියෙන කුමක් විදිහටද? මාර්ගාංගයක් විදිහට නොයේදී එතන ඒක යෙදිලා තියෙන්නේ එයාගේ කෘත්‍ය සම්පාදනය කරන්නට. එතකොට ඒක උපකාර වෙලා තියෙනවා මොකක් පවත්වන්නටද? මාර්ගය පවත්වන්න. ඒ නිසා තමයි ඒකට මග්ග හේතුකයි කියලා කියන්නේ. මාර්ගය පවත්වන්නට හේතු වෙන නිසා ඒකට කියනවා මග්ග හේතුකයි කියලා. මග්ග හේතුක ධර්මය. සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය අරගත්තාම සම්මා දිට්ඨිය අතහැරලා අනික් ධර්ම ටික මග්ග හේතුක විතරයි. මග්ග වෙන්නේ නැහැ. ඉමේ ධම්මා මග්ග හේතුක. අරිය මග්ග සමංගිස අලෝභෝ අදෝසෝ අමෝහෝ. ආර්ය මාර්ගයේ තියෙන කෙනාට අලෝභ අදෝස අමෝහ කුසල හේතු ටික තියෙනවානේ. ඉමේ ධම්මා මග්ග හේතු. මේ ධර්මය මාර්ගයේ පවත්ින්නට හේතු වන දේවල්. එතකොට ඒ ධර්මයත් එක්ක තියෙන වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ධර්මය මේ ඔක්කොටම මාර්ග හේතුක ධර්මය කියලා කියනවා. මේවා තමයි මග්ග හේතුක ධර්මය. කොයි වෙලාවකවත් මේවට කියන්නේ නැහැ. මාර්ගය අරමුණු කරන දේ කියලාවත් මග්ගාධිපති කියලාවත් කියන්නේ මේ මග්ග හේතුකයි. ඒ මාර්ග සිතේ යෙදෙන දේවල් තමයි මේ කියන්නේ. නිසා දැන් මග්ගා රම්මන කියනකොට මාර්ගය එතන නැහැ. හැබැයි මාර්ගය අරමුණු කරනවා. මග්ග හේතුක කියනකොට මාර්ගාංග ටික එතන යෙදිලා තියෙනවා. ඒ යෙදුණු මාර්ගාංග ටිකට ඒව හේතු වෙලා තියෙනවා. මම හිතනවා දැන් මේ කාරණා දෙක ඔබට තේරුම් ගන්නට පැහැදිලි ඇති කියලා. මග්ගා රම්මන කියනකොට මෙතන මාර්ගසිත නැහැ. හැබැයි මාර්ගසිත තමයි ඒක අරමුණු කරගෙන පවතින්නේ. දැන් හිත රූපයක් අරමුණු කරගත්තා වගේ මාර්ගය තමයි අරමුණු කරගෙන තියෙන්නේ. මග්ගා රම්මනේදී. මග්ග හේතුක කියන එකේදී අරමුණ ගැන නෙමෙයි කතා කරන්නේ. එතන මාර්ගයේ සිතම මාර්ග අංග ටික තියෙනවා එතන. එතකොට හැබැයි මාර්ග අංග ටික විතරක් නෙමෙයි ඒක මාර්ග නොවන අනික් ධර්මතා ටික මග්ග හේතුක කියන නමින් තමයි හඳුන්වන්නේ. එතකොට ඒක මග්ග හේතුක. මාර්ග සිතක උපදින දේවල් මග්ග හේතුකයි. මාර්ගාංග නොවන දේවල් මග්ග හේතුකයි.
චත්තාරෝ ආර්ය මග්ගා න මග්ගා රම්මනා මග්ග හේතුක. සතර ආර්ය මාර්ගය ඔක්කොම මග්ගා රම්මන නැහැ. ඒ මග්ගා රම්මන නෙමෙයි. මාර්ගය මොකක්ද? ආපහු මාර්ගය අරමුණු කරන් තියෙන. ඒ නිසා මාර්ගය කියන්නේ මාර්ගය. ඒකයි න මග්ගා රම්මනා කියේක මාර්ගය අරමුණු කිරීමක් මාර්ගසිතකින් කරන්නේ නැහැ. මග්ග හේතුක. හැබැයි මේ සිතේ තියෙන මග්ග හේතුක ධර්මය. ඒ නිසා ඒකට කියනවා මග්ග හේතුකයි. සියා මග්ගාදිපතිනෝ සියානවත්තබ්බම් මග්ගාදිපතිනෝ. එතකොට ඒකට කියන්න පුළුවන්කම තියෙනවා විතක මග්ගාදිපති කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සියානවත්තබ්බෝ මග්ගාදිපතිනෝති. ඒ වගේම මග්ගාදිපති නොවේ කියලාත් කියන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේ සිත් පිළිබඳව විමසා බලනකොට මාර්ගාංග හැර චෛතසික ධර්මතා ටික මාර්ගාංග හැර අනිකුත් ඒ සිතකේ දුන චෛතසික ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ චෛතසික 28 තමයි මග්ග හේතුකයි කියලා කියන්නේ. සිතත් එක්කම ඒ ධර්මතා ටික මග්ග හේතුක ධර්ම හැටියට සංග්‍රහ කරනවා කියන එක අපිට මෙතනදී විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ස්කන්ධ වශයෙන් එතකොට ඒ ධර්ම කීයද? ආකාර 4යි, ආයතන විදිහට ආයතන 2යි, ඒ වගේම ධාතු විදිහට ගත්තොත් ධාතු 2යි, සත්‍ය වශයෙන් ගත්තොත් මාර්ග සත්‍යයට අයිති. ඒ නිසා සත්‍ය වශයෙන් එක්වැදෑරුම් කියලා කියනවා. එතකොට මේ තමයි මග්ගා රම්මන ධර්මයෝ කියන එක. මාර්ගයක් අරමුණු කරගෙන පවත්නා ධර්මය. මග්ගා රම්මන ධර්මය. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා තෙවන කාරණාව. ඒ තමයි කතමේ ධම්මා මග්ගාදිපතිනෝ. මග්ගාදිපතිනෝ. එහෙනම් මග්ගාදිපති කියන්නේ මොනවද? මග්ගාදිපති කියලා කියන්නේ මොනවද? ආර්ය මග්ගං අධිපතින් කරිත්වා ආර්ය මාර්ගය අධිපති කරගෙන ආර්ය මාර්ගය ප්‍රධාන කරගෙන යේ උපජ්ජන්ති චිත්තචේතසිකා ධම්මා යම් චිත්තචෛතසික ධර්මතා ටිකක් උපදවනවා නම් ආර්ය මාර්ගය මූලික කරගෙන ආර්ය මාර්ගය ප්‍රධාන කරගෙන යම් චිත්තචෛතසික ධර්මතා ටිකක් උපදවනවා නම් ඉමේ ධම්මා මග්ගාදිපතිනෝ. මෙන්න මේ ධර්මයන්ට කියනවා මොකක් කියලාද? මග්ගාදිපති ධර්ම කියලා. අරිය මග්ග සමංගිස්ස වීමංසාධිපතේ යම් මග්ගං භාවයන්තස්ස වීමංසං ඨපෙත්වා තං සම්පයුත්තෝ වේදනා සංඥා සංකාර විඥානක්ඛන්‍தோ මේ ධම්මෝ මග්ගාධිපතිනෝ. එතකොට මේ ආර්ය මාර්ගය වඩන ආකාර තියෙනවානේ. ඡන්දාධිපතේය, විරියාධිපතේය, වීමංසාධිපතේය ආදී ලෙස. එතකොට ඡන්ද, චිත්ත, විරි, වීමංස කියන ඡන්දාධිපතේය, චිත්තාධිපතේය, විරියාධිපතේය, වීමංසාධිපතේය. එතකොට ආර්ය මාර්ගයේ උපදවල තියෙනවා විමර්ශාව ප්‍රධාන කරගෙන ප්‍රඥාව ප්‍රධාන කරගෙන එයා ඒ මාර්ගයේ වඩන කෙනාට විමර්ශන් ඨපෙත්වා විමර්ශාව අතහැරලා තන් සම්පයුත්තෝ ඒ සංප්‍රයුක්තන වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික මග්ගාදිපතිනෝ කියලා කියනවා. ඒකට හේතුව තමයි අර විමර්ශාදිපති භවෙන් එහි හට ගැනීම සිද්ධ වීම. විමර්ශාදිපති භවෙන් එහි හට ගැනීම සිදුවීම තමයි එකට හේතු බවට පත්වන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන් අරිය මග්ගං අධිපතින් කරිත්වා ආර්ය මාර්ගය අධිපති කරගෙන ආර්ය මාර්ගය මුදුන් කරගෙන ආර්ය මාර්ගය ප්‍රධාන කරගෙන මෙතන උපදින බව. එතකොට එතනදී බොහොම අපිට පැහැදිලි මග්ගාධිපතිනෝ කියනකොට මාර්ගය අධිපති කරගෙන පවතිනවා කියලා කියන්නේ ඒ මාර්ගයේ පෙරටු කරගෙන පවතිනවා කියන අර්ථය කියන එක. එතකොට එතනදී මග්ගාධිපතිනෝ කියනකොට අරිය මග්ගං අධිපතින් කරිත්වා අර මාර්ගය අරමුණු කරගත්තා කියලා කිව්වනේ. වලින් කිව්වා අපි මග්ගා රම්මන ධර්මයෙන් කියලා. එතකොට මග්ගා රම්මන කරන තැනකදී ඒ ආර්ය මාර්ගය අධිපති කරගෙන උපදිනවා. ආර්ය මාර්ගය අධිපති කරගෙන උපදිනකොට මේවා ඡන්දාධිපතේය, චිත්තාධිපතේය, විරියාධිපතේය, වීමංසාධිපතේය ආදී ලෙස ආර්ය මාර්ගයේ අධිපති ලෙසගෙන උපදවන අවස්ථාවන් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට සෝවාන් මාර්ගයේ අධිපති කරගෙන උපදිනවා. එතකොට සකදාගාමි ආර්යයන් වහන්සේට සෝවාන් මාර්ගය සකදාගාමි මාර්ගයත් අධිපති කරගෙන එය සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ දේවල් කියනවා අධිපති කියලා. අධිපති කියන්නේ එතන ප්‍රධාන කෘත්‍ය. එතන ප්‍රධාන බලවත් බවක් උපදවනවා කියන එක. එතකොට එතනදී මග්ගාධිපති කියලා කියන්නේ මාර්ගය තමයි එතන අධිපති කෘත්‍ය
සිදු කරනු ලබන්නේ. ඒ නිසා අර ආරම්මණය ගැන කතා කළා වගේම මග්ගාරම්මණය ගැන කතා කළා වගේම මග්ගාධිපති කියන එකත් අපිට එතන නියෝජනය වෙන ආකාරය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ මග්ගාරම්මන කියන දේත් ඒ වගේම මග්ග හේතුක කියන දේත් මග්ගාධිපති කියන දේත් විමසා බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ලෝකෝත්තර මාර්ගයේ අරමුණු කිරීම මාර්ගසිතක උපදින ධර්මතා ටික සහ ඒ දේවල් ප්‍රධාන කරගෙන නැවත නැවත ඒ සිත් ඉපදවීම කියන මේ අංශ ටික අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ත්‍රිකය විමසා බලනකොට. එතකොට ඒ අවස්ථාවල උපදින සිත් දිහා අපි බලනකොට මෙතනදී මාර්ගසිත ටිකත් ඒ වගේම ඒ අරමුණු කරන කාමාවචර කුසල් සිත් 4 සහ ක්‍රියාසිත 4ත් ඒ ආවර්ජනා කරන චිත්ත ධර්මතා ටිකත් ඊට පස්සේ විශේෂයෙන්ම මෙතනදී තව ධර්ම ටිකක් වෙනම දක්වන අට කතා කාණ්ඩයේදී රූපාවචර චතුත්ථ ධාන රූපාවචර චතුත්ථ ධානයේ කුසල ක්‍රියා වශයෙන්ොත් යෙදෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මේක රූපාවචර චතුත්ථ ධානයේ කුසලතෝච කිරියතෝච කුසල වශයෙන් සහ ක්‍රියා වශයෙන්ොත් මග්ගා රම්මනව යෙදෙනවා. ඒකයි සියා මග්ගා රම්මන න මග්ග හේතුක. හැබැයි මග්ග හේතුක වෙන්නේ නැහැ. න මග්ගාධිපතිනෝ මග්ගාධිපති වෙන්නෙත් නැහැ. ඇතැම් අවස්ථාවකදී මග්ගා රම්මන වෙන්නෙත් නැහැ. හැබැයි මග්ගා රම්මන වෙන වෙලාවකුත් තියෙනවා. මග්ගා රම්මන නොවෙන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. එතකොට රූපාවචර චතුත්ථ ධානය ඇයි මෙතනදී විශේෂයෙන් දක්වන්නේ රූපාවචර චතුත්ථ ධානය කියන එක. රූපාවචර චතුත්ථ ධානය කියන එක මෙතනදී විශේෂයෙන්ම දක්වන්නේ දැන් චේතෝපරිය ඥානය ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති ඥානය අනාගතංස ඥානය ආදී මේ ඥානයන් දැන් චේතෝපරිය ඥානය කියනකොට තමාගේ සිතින් අනුන්ගේ සිත් පිරිසිදු දැනගැනීමේ ඥානයට කියනවා චේතෝපරිය ඥානය කියලා. ඒ වගේම පුබ්බේ නිවාසානුස්මෘතිය පෙර විසූ කඳපිලිවෙල පිළිබඳව සිහිපත් කිරීම. ඒ වගේම අනාගතංස ඥාන කියන මේ අනාගතයේහි උපදවන නුවණ ආදී මේ දේවල් චතුත්ථ ධානයේ පාදක කරගෙන උපදවන්නට තියෙන දේවල්. චතුත්ථ ධානයේ පාදක කරගෙන උපදවන්නට තියෙන දේවල්. එතකොට ආර්ය මාර්ග සිත උපදවනකොට චතුත්ථ ධානයේ පාදක කරගෙන යම් මොහොතක ආර්ය මාර්ග සිතක් උපදවනකොට මේ ධර්මයෝ මග්ගා රම්මන ලෙස යෙදෙන අවස්ථා තියෙනවා. මග්ගා රම්මන ලෙස යෙදෙන අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි මේ ඥානයන් මේ විදිහට යෙදෙන නිසා රූපාවචර චතුත්ථ ඥානං කුසලතෝච කිරියතෝච කියලා කිව්වේ කුසල වශයෙන්ුත් ක්‍රියා වශයෙන්ුත් මාර්ගය අරමුණු කරන ධර්මයන් ලෙස පවතිනවායි කියන එක දක්වන්නට යෙදුනේ. මග්ගේ පන අසහජාතත්තා න මග්ග හේතුකාති. එතකොට මාර්ගසිතක මේ දේවල් දකින්න පුළුවන් කමක් නැත්තේ. නැති නිසා ඒ කියන්නේ මේ චේතෝපරිය පුබ්බේ නිවාස සහ අනාගතං සාදී ඥාන දකින්නට පුළුවන් කමක් නැති නිසා මග්ග හේතුක කියන්නේ නැහැ. ඒ වගේම මාර්ගයේ අධිපති කිරීමක් එතන නැති නිසාත් ඒ අවස්ථාවවලදී කියන්නේ නැහැ. එතනදී මග්ගාධිපතිනෝව තියනවා කියලා. ඒතර චේතෝපරිය ඥානයේ තුලදී අනුන්ගේ සිත් පිරිසිදු දැන ගැනීම තුලදීත් පෙරවිසු කඳපිලිවෙල සිහිපත් කර ගැනීම අවස්ථාවදීත් එබඳු ගන්නා අවස්ථාවලදීත් ඒ වගේම අනාගතංස ඥානය පිළිබඳව බලනකොටත් ඒක ඒ ටික තියෙන චතුත්ථ ධානයේ පාදක කරගෙන වඩන දේවල්. එතකොට ඒ තැන්වලදී එයාට ඒ දේවල් වලින් මාර්ගයක් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සරල ලෙසම කිව්වොත් දැන් චේතෝපරිය ඥානය කියන්නේ මාර්ගයේ උපදවනකොට කෙනෙකුගේ මාර්ගයේ ඉපදවීම පිළිබඳව ඒ මාර්ගසිත අරමුණු කරන්නට පුළුවන්කම තියෙන චේතෝපරිය ඥානය තියෙනවා. එතකොට ඒ පෙර ඒ උපදවපු මාර්ගය පිළිබඳව අනුස්මරණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනාගතයේ උපදවන මාර්ගය පිළිබඳවත් ඒ විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක අභිඥාපාදක. ඒක අභිඥාපාදක කරන දෙයක්. ඒ නිසා තමයි මේ අභිඥාපාදකවත් එක යෙදෙන නිසා රූපාවචර චතුත්ථ ධානං කුසලතෝච කිරියතෝච කියලා කිව්වේ. රූපාවචර චතුත්ථ ධානයේ කුසල වශයෙන්ුත් ක්‍රියා වශයෙන්ුත්
මග්ගා රම්මනව යෙදෙනවා. මාර්ගය අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා එතනදී. හැබැයි මග්ග හේතුක වෙන්නෙත් නැහැ, මග්ගාධිපති වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මග්ග හේතුකව මග්ගාධිපති වෙන්නෙත් නැහැ. එතකොට ඒ මොකක්වත්ම හිතන්නේ නැතුව මාර්ගය අරමුණු කරන්නේ නැතුව කෙනෙක් තව කෙනෙකුගේ සිත දකිනවා. ඒත්තර චතුත්ථ ධානය පාදක කරගෙන තමයි ඒක උපදවන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේදී මාර්ගයක් අරමුණු කරන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ වෙලාවකට මාර්ගය අරමුණු කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතිනම් ඇතැම් විටක මාර්ගය අරමුණු නොකර ඉන්න පුළුවන්කමකුත් තියෙනවා කියලා කිව්වේ ඒ නිසා තමයි. එතකොට කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන විප්‍රයුක්ත චිත්තුප්පාදා. ඥාන විප්‍රයුක්ත සිත් ටිකත් සියලු අකුසලයත් සියලු කාමාවචර විපාක ටික ක්‍රියා ටික කිරියතෝ චිත්තුප්පාදා ක්‍රියාසිත විදිහට ක්‍රියාසිත 6ත් රූපාවචර තික චතුක්ක ඥාන රූපාවචර ධාන ටික කුසල වශයෙන්ුත් විපාක වශයෙන්ුත් ක්‍රියා වශයෙන්ුත් චතුත්ථස්ස ඥානස්ස විපාකෝ සතර ධානයේහි විපාකයක රූපාවචර භූමියට අයිති දෙන්නේ. චත්තාරෝ ආරුප්පා සතර ආරුප්පය කුසල් විදිහට ගත්තාම කුසල් ටිකනොත් විපාක සහ ක්‍රියා වශයෙන්ුත් චත්තාරිච සාමාන්‍ය ඵලානි. ඒ කියන්නේ ඵලසිට ටිකක් දැන් මග්ගාරම්මන කියනකොට මාර්ගයේ විතරයි. එතන ඵලය ගන්න නැහැ නේ. ඒ නිසා ඵලසිට ටිකක් ඉමේ ධම්මාන වත්තබ්බා. මේ ධර්මයෝ මග්ගාරම්මන කියන්නෙත් නැහැ, මග්ග හේතුක කියන්නෙත් නැහැ, මග්ගාධිපති කියන්නෙත් නැහැ. රූපංච නිබ්බානංච අනාරම්මන. රූපේ සහ නිර්වාණය කියන එක අනාරම්මනයි. ඒවා අනාරම්මන ධර්මයන් හැටියට තමයි කියන්නේ අරමුණු ගත නොහැකි දේවල් හැටියට. එතකොට මෙන්න මේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මග්ගාරම්මන ධර්ම, මග්ග හේතුක ධර්ම, මග්ගාධිපතිනෝ ධර්ම කියන මේ දේවල් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේවා ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් වෙන වෙනම බෙදාගෙන අපිට වෙන වෙනම විග්‍රහ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ තමයි සංක්ෂිප්තයක් ලෙස ගත්තාම මග්ගාරම්මන ත්‍රිකේ නැතිනම් මග්ගාරම්මන කියන මේ මාතෘකා තුන තමයි මේ විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ධර්මය අපි දැන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මග්ගාරම්මන ධර්මයෝ කියනකොට මග්ගාරම්මන ධර්ම හඳුන්වා දීමේදී ස්කන්ධ වශයෙන් ගත්තාම ස්කන්ධ හතරයි වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික. එතකොට ඔබට ඒ පිළිබඳව බලන්නට තියෙන මොන ආකාරයකටද අපි සිත් 8ක් කතා කළා එතනදී ප්‍රධාන වශයෙන් සිත් 8 කාමාවචර මහ කුසල සිත් 8 සහ ක්‍රියා සිත් 8 4 කාමාවචර මහ කුසල සිත් 4 සහ ක්‍රියා සිත් 4 කියන මේ සිත් 8. එතකොට මේ සිත් 8 යෙදෙන ඒ වේදනා සංඥා කියන චෛතසික දෙක වේදනා සංඥා ස්කන්ධ විදිහටත් ඒ වගේම ඒ අනිකුත් චෛතසික ධර්මයන් සංස්කාර ස්කන්ධය විදිහටත් විඥානයේ විඥාන ස්කන්ධය විදිහටත් ස්කන්ධ වශයෙන් 4යි. ආයතන විදිහට ගත්තාම මන ආයතන ධම්ම ආයතන විදිහට ධාතු විදිහට ගත්තොත් මනෝ ධාතු මනෝ විඥාන ධාතු විදිහට දකින්නට පුළුවන්කම තියෙනවා. සත්‍ය විදිහට ගත්තාම එක සත්‍යයි. මොනවද? මේ සත්‍ය ටික ඔක්කොම දුක්ඛ සත්‍යයට අයිති. එතකොට මාර්ගය අරමුණු කළාට මෙතන මාර්ගයේ දෙන්නේ නැති නිසා මේක මාර්ග සත්‍යයට අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මග්ග හේතුක ධර්ම පිළිබඳව අපි බැලුවොත් එහෙම. මග්ග හේතුක ධර්ම කියන්නේ මොනවද කියලා අපි බැලුවොත් අපිට දකින්නට පුළුවන් මොනවද මග්ග හේතුකයි කියලා කියන්නේ. මාර්ගයේ හේතුක කියනකොට අපි දැක්කා එතන මාර්ග සිත ගැන කතා කරන්නේ. එතකොට මාර්ග සිතේ තියෙනවා ඒ මාර්ගාංග නොවන තව ස්කන්ධ ධර්මතා ටිකක්. එතකොට ඒ වේදනාව සංඥාව එතන සංස්කාරය සහ විඥානය කියන ඒ ධර්මයන්ට කිව්ව මග්ග හේතුකයි. අර මාර්ගාංග වලට හේතු වෙනවා. පස්තම්බක වෙනවා. හේතු වෙනවා. ඒසයි ඒවා මග්ග හේතුකයි කියලා කිව්වා. ඒ ස්කන්ධ වශයෙන් ගත්තාම අර මාර්ග සිත් ටික යෙදෙන නිසා මෙතනදී ස්කන්ධ වශයෙන් 4යි. වේදනා සංඥා සංකාර විඥාන ධාතු වශයෙන් උතර විදිහටමයි ආයතන වශයෙන් උතේදෙන සත්‍ය වශයෙන් ගත්තාම මාර්ග සිත් ටික යෙදෙන නිසා මාර්ග සත්‍යයි කියලා කියනවා. ඒ වගේම මග්ගාධිපතිනෝ ධර්ම පිළිබඳව අපි කතා කරනකොට මොනවාද මග්ගාධිපති කියලා කියන්නේ? මාර්ගයේ අධිපති කරගෙන පවත්නා සිත්. එතකොට අර මාර්ගය ඡන්දාධිපතිව, විරියාධිපතිව, විමර්ශාධිපතිව, චිත්තාධිපතිව අපි උපදවනකොට මාර්ගයේ එතන අධිපතිව උපදවන නිසා මාර්ගය. එතකොට එතන සත්‍ය විදිහට ගත්තාම එතන අයිති මාර්ග සත්‍යයටත් අයිති. ඒ වගේම මේක අර කුසල ධර්මයන්ගෙන් අධිපති ලෙස අරමුණු කිරීමක් තියෙන නිසා
ප්‍රයාසිත වලින් එතන දුක්ඛ සත්‍යයටත් අයිති සත්‍ය දෙකයි මග්ගාධිපතිනෝ කියනකොට අනිත් ඒවා ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන විදිහට ගත්තාම අර කලින් සංග්‍රහයම තමයි. ඒකට මෙන්න මේ විදිහට අපිට මේ ධර්මයන්ගේ තියෙන චතුරාර්ය සත්‍ය විදිහට බෙදී යන විදිහත් එහෙම නැතිනම් ස්කන්ධ ධාතු ආයතන සත්‍ය විදිහට බෙදී යන සංග්‍රහය තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔය අතරතුර ඔබ පැහැදිලි කරගන්න මේ සත්‍ය වශයෙන් බෙදුවේ කොහොමද කියන එක එතන තමයි මම හිතන්නේ තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රධානම මූලය තිබුණේ. සත්‍ය වශයෙන් මග්ගාරම්මන කියන තැනදී දුක්ඛ සත්‍ය තිබුණා. මග්ග හේතුක කියන තැනදී මාර්ග සත්‍ය තිබුණා. මග්ගාධිපති කියන තැනදී දුක්ඛ සත්‍ය සහ මාර්ග සත්‍ය කියන දෙකම තිබුණා. එතන තමයි අපිට ප්‍රධාන වශයෙන්ම තේරුම් ගැනීමට තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට මේ ධර්මයන්ගේ යෙදීම පිළිබඳව අපට තේරුම් ගන්නට පුළුවන් මේ මග්ගාරම්මන ත්‍රිකය. මග්ගාරම්මන ත්‍රිකය. ඉතින් තව ත්‍රිකයක් අපි අද දවසේදී සාකච්ඡාවට ගත්තොත් මම හිතනවා මේ කරුණු ටිකත් එක්ක ඒක ටිකක් බර වැඩි වෙයි කියලා. ඒ නිසා අපි ඉදිරියේදී ඊළඟ කරුණු පිළිබඳව සාකච්ඡා කරමු, කල්පනා කරගන්න. හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා දකුණු කොරියාවේ වෙසෙන ඒ.ජේ. ලලන්ත රංගනාත් පත්මලාල් මහත්මයා විසින් එතුමා බලාපොරොත්තු වෙනවා මේ පරිලෝ යන්නට යෙදුණු ඒ.ජේ. සැම්සන් පියදාස පියතුමාණන් ඇතුළු සෑම සිළු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරන්නට කල්පනා කරගන්න. මෙලොව වශයෙන් හෝ සංසාරිකව මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් ලබත්වා ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් ඒ දකුණු කොරියාවේ වෙසෙන දායකත්වයෙන් කටයුතු කරන ඒ.ජී. ලලන්ත රංගනාත් පත්මලාල් මහත්මයාටත් ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙනවා එච්.එම්. කරුණාවතී වෙන මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම මාර්තු 31 වෙනි දිනට උපන්දිනය සිහිපත් කරන තේජාන් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඒ පෑණියන් පුතණුවන් ඇතුළු ඒ පින්වත් මහත්මයා ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිල් දිනාටම මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය ලබාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. සිල් දිනාටම තෙරුවන් සරණයි.